දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ප්‍රතිශත කියන පාඩම කර ඉන්නේ. අපි ගිය සතියේ කරපු ටික පොඩ්ඩක් මතක් කරෝතින් ගනුදෙනුවකදී ලාභයක් කියන එක ගැන අපි කතා කරා. ගනුදෙනුවකදී ලාභයක් තියෙනවා නම් විකුණුම් මිල කියන එක වැඩි වෙන්න ඕන වියදම් වූ මුදලට වඩා. එතකොට විකුණුම් මිලෙන් වියදම් වුණු මුදල අඩු කරාම අපිට ලාභය ලැබෙනවා. ඒ වගේම ගනුදෙනුවකදී අලාභයක් තුනා නම් එතකොට වියදම් වුණු මුදල වැඩි එකේදී විකුණුම් මිලට වඩා. එතකොට ඒ අවස්ථාවේදී අපිට වියදම් වූ මුදලින් විකුණුම් මිල අඩු කරාම අපිට ගනුදෙනුවේදී සිදු වුණු අලාභය ගණනය කරන්න පුළුවන්. වියදම් වූ මුදලින් විකුණුම් මිල අඩු කරාම එතකොට අපිට ගනුදෙනුවේදී සිදු වුණු අලාභය ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරේ ගනුදෙනුවකදී ලාභයක් හරි අලාභයක් හරි නැතිනම් එතකොට වියදම් වුණු මුදල සමානයි විකුණුම් මිල කියන එක තමයි අපි කතා කරේ. අපි ගිය සතියේ නිදසුන 2 කියන එකේ ගණන් ටික හැදුවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද නිදසුන 3 කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම නිදසුන 3 කියන එක එතකොට වෙලෙන්දෙක් එකක් රුපියල් 20 බැගින් මිලදීගත් අඹ 100ක තොගයක් ප්‍රවාහනය කිරීමේදී තැලීම නිසා එකක් රුපියල් 18 බැගින් විකිණීමට තීරණය කරන ලදී. වෙළෙන්දාට සිදු වූ අලාභය ගණනය කරන්න. එතකොට මේ අවස්ථාවේදී වෙළෙන්දාට සිදු වූ අලාභය කියලා කෙලිම දක්වලා තියෙනවා. එතකොට අලාභයක් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අලාභය කියන එක ගණනය කරන්නේ කොහොමද? ගත්තු මිල කියන්නේ වියදම් වුණු මුදල කියන එක එකෙන් අඩු කරන්න ඕන අපි විකුණපු මුදල. ඒක නිසා අපි මේ අවස්ථාවේදී මුලින්ම ලියන්න පුළුවන් මේ අවස්ථාවේදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් මුළු වියදම් වුණු මුදල හොයාගන්න එකයි මුළු විකුණුම් මිල හොයාගෙන ඒ දෙක අඩු කිරීමක් සිද්ධ කරන එක. දෙවෙනි ක්‍රමය එක අඹ ගෙඩියකින් කොතරම් පාඩුවක් සිදු වෙනවද කියන අලාභයක් කොතරම් සිදු වෙනවද කියන එක හොයලා ඒක අඹ ගෙඩි ගාණෙන් වැඩි කරන එක තමයි දෙවෙනි ක්‍රමය. අපි එතකොට මේ අවස්ථාවේදී පළවෙනි ක්‍රමය මේ කොටස අපි බැලුවොත් එහෙම මම ඒක වයිට් බෝඩ් එකේ හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අඹගෙඩි 100ක් එතකොට එකක් රුපියල් 20 ගානේ අරගෙන තියෙන්නේ. එතකොට අපිට අඹ සඳහා අපි ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමයට. එතකොට අඹ සඳහා වියදම් වුණු මුදල කියලා ලියන්න පුළුවන් ඕනනම් අඹ සඳහා වියදම් වූ මුදල සමාන වෙනවා. එතකොට අඹ ගෙඩියක් කීයද? රුපියල් 20යි. එතකොට එකක් රුපියල් 20යි. එතකොට ඒ වගේ ගෙඩි කීයක්ද? 100ක්. ඒක නිසා ඒක රුපියල් 20 කියන එක 100ෙන් වැඩි කරනවා කියලා කියන්නේ අපි මේක කියන එක අමතක කළා. මෙතන මේ බිංදු දෙකක් තියෙනවා. බිංදු දෙක පස්සට දාන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට අඹ සඳහා වියදම් වුණු මුදල රුපියල් 200ක් වෙනවා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම අඹ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අඹ තොගය විකුණු මිල
විකුණු මුදල කියලා දැම්මත් හරි විකුණු මුදල කියලා ලිව්වොත් එහෙම එතකොට ඒක එකක් රුපියල් කීයටද 18ට විකුණන්නේ ඒ වගේ අඹ ගෙඩි කීයක් තියෙනවද 100ක් තියෙනවා එතකොට එක රුපියල් 18 ගානේ විකුණනෝ අඹ ගෙඩි 100ක් තියෙනවා ඒක නිසා එතකොට මේකෙදි අපිට ලැබෙන මුදල වෙන්නේ 18 හිමම ලියලා 100ෙන් වැඩි කරනවා කියන්නේ මේ බිංදු දෙක පිටිපස්සට එනවා රුපියල් 1800ක් වෙනවා. එම නිසා අඹ තොගයෙන් වුණු පාඩුව අලාභය එම නිසා අඹ තොගයෙන් වූ අලාභය සමාන වෙනවා. එතකොට අපි ඒක ලියලම ආදේශ කරන එක හොඳයි. වියදම් වූ මුදල අඩු කිරීම විකුණු මුදල එතකොට අඹ තොගය සඳහා එතකොට වියදම් වුණු මුදලෙන් අඩු කරනවා විකුණු මුදල එතකොට ලැබෙනවා අඹ තොගයෙන් වූ අලාභය කියන එක. ඒක බැලුවොත් එහෙම එතකොට වියදම් වූ මුදල කියන එක අපි බැලුවොත් එහෙම මෙතන දක්වලා තියෙන මේ 2000 කියන එක රුපියල් 2000 අඩු කිරීම විකුණු මුදල කියන එක අපි එක රුපියල් 1800යි. එක සමාන වෙන එතකොට 2000 අඩු කිරීම 1800 කියලා කියන්නේ රුපියල් 200යි. දූල පුතාලා මේක වෙන කොලයක ලියා ගන්න ෂෝට් නෝට් එකෙන් ලියා ගන්න එපා. වෙන එකක ලියා ගන්න. ඒක ලියාගෙන ඉවරුනහම අපි ඊළඟට දෙවෙනි ක්‍රමයටත් ඒ ගාන හදන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මුළු වියදම් වුණු මුළු මුදල හොයලා අපි විකිණීමෙන් ලැබුණු මුළු මුදල හෙව්වා. එතකොට මේ දෙකේ වෙනස තමයි අලාභය වෙන්නේ. ඕකේ දූල පුතාලා ලියාගෙන ඉවරද හැමෝම ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. ඕකේ අපි ඊළඟ ගානට ඒ ගාන අනිත් විදියට හදන්න අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි ක්‍රමයට. ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. ආපහු මම ඒක පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට දෙවෙනි ක්‍රමය එතකොට අඹ ගෙඩියක් මුලින්ම අපි ගත්තු මුදල ඊට පස්සේ අඹ ගෙඩියක් විකුණපු මුදල එතකොට අපිට ලැබෙනවා අඹ ගෙඩියකින් ලැබුණු ලාභය හරි අලාභය හරි අපි ඒක ඉස්සෙල්ලා හොයන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අඹ ගෙඩියක් විකුණු මුදල සමානයි රුපියල් කීයද 20යි. ඊළඟට අපි අඹ ගෙඩියක් සමා වෙන්න මෙතන විකුණු මුදල නෙවෙයි ගත් මුදල කියන එක
අඹගෙඩියක් ගත් මුදල අඹගෙඩියක් ගත් මුදල එහෙම නැත්නම් අඹගෙඩියකට වැය වුණු මුදල සමාන වෙනවා රුපියල් 20යි. අඹගෙඩියක් විකුණු මුදල සමාන වෙනවා රුපියල් 18යි. එම නිසා එතකොට අඹගෙඩියකින් සිදු වුණු පාඩුව අඹගෙඩියකින් සිදු වුණු පාඩුව සමාන වෙනවා. එතකොට ගත් මුදල එහෙම නැත්නම් වැය වුණු මුදල අඹගෙඩියක් සඳහා වැය වූ මුදල අඩු කිරීම අඹගෙඩියක් විකුණු මුදල මම මෙතන ගත් මුදල කියලා ලිව්වා. ඒක දූල පුතාලට ඒ සඳහා වැය වූ මුදල කියලා හරි ඒ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඕන විදියක් එක ගත් මුදල කියන එක එතකොට රුපියල් 20යි විකුණු මුදල කියන එක රුපියල් 18යි. ඒ කියන්නේ රුපියල් 2ක් එතකොට අඹගෙඩියකින් සිදු වෙලා තියෙන පාඩුව. එම නිසා අඹ තොගයෙන් සිදු වූ අලාභය මෙතන මම පාඩුව කියලා ලිව්වා. ඒක අලාභය කියලා ලියා ගන්න දූල පුතාලා. දෙකම එක වචන අලාභය වුණත් පාඩුව වුණත් දෙකම එකයි. එතකොට අඹගෙඩියකින් සිදු වුණු අලාභය එතකොට මෙතන අපි ගණනය කරේ. එතකොට අඹ තොගයෙන් සිදු වූ අලාභය සමාන වෙනවා රුපියල් 2 වැඩි කිරීම 100. ඒ කියන්නේ රුපියල් 200යි. දූල පුතාලා මේක ලියාගෙන ඉවරලා කියන්න. ඕකේ. අපි හැමෝම ලියාගෙන ඉවර නම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. අපි ඊළඟ කොටසට යනවා එහෙනම්. නිදසුන 4 කියන එක අපි කතා කරන්න බලන්නේ ඊළඟට නිදසුන 4 කියන කොටස. එතකොට නිදසුන 4 කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒක බැලුවොත් එහෙම වෙලෙන්දෙක් මඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 60 කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් ගොවියෙකුගෙන් මිලට ගත්තා. වෙලෙන්දා මුලින්ම කිලෝග්‍රෑම් 20ක් රුපියල් 70 බැගින් විකුණුවා. ඉතිරියෙන් කිලෝග්‍රෑම් 15ක් කිලෝග්‍රෑමයක් රුපියල් 60 බැගින්ද තවත් කිලෝග්‍රෑම් 5ක් කිලෝග්‍රෑමයක් 50 බැගින්ද තවත් කිලෝග්‍රෑම් 10ක් කිලෝග්‍රෑමයක් රුපියල් 40 බැගින්ද විකුණුවා. ඉතිරි විකුණු අතර ඉතිරි කිලෝග්‍රෑම් 10 විකිණීමට නොහැකිව ඉවත දැමීමට සිදු වුණා. වෙලෙන්දා මඤ්ඤොක්කා වෙළඳාමෙන් ලැබුවේ ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කර එම ලාභය හෝ අලාභය කොපමණදයි සොයන්න. මේ අවස්ථාවේදී කලින් අවස්ථාවලදී ක්‍රම දෙකක් තියුණා.
නමුත් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අපිට එකකින් ලැබුණු ලාභය කියන එක හොයන්න බෑ ඇත්තටම. ඒ මොකද එක එක කොටස් ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපි මඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 60ක් කියන එක අරගෙන තියුණාට ඒකේ කොටස් වෙන වෙන මුදලට වෙන වෙන මිලකට විකුණලා තියෙන්නේ. ඒක නිසා අපිට එක මඤ්ඤොක්ක කිලෝ එකකින් ලැබුණු ලාභය කියන එක කෙලින්ම හොයන්න බෑ කලින් අවස්ථාවේ වගේ. ඒක නිසා අපි මේ අවස්ථාවේදී හොයන්නේ මොකද්ද? මේ මඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 60 කියන එක ගන්න වෙළඳට කොච්චර මුදලක් වියදම් වුණාද කියන එකයි මේ වෙළඳා මේ විකිණීමෙන් කොච්චර ලාභයක් මේ කොච්චර මුදලක් ඉපෙයිවද කියන එක කොච්චර මුදලක් හෙව්වද කියන එකයි බලලා ඒ දෙක අතර සම්බන්ධය අපි බලනවා. එතකොට උපයපු මුදල වැඩි නම් ලාභයක්, ඒ වගේම වියදම් වුණු මුදල වැඩි නම් අලාභයක්. ඒකෙන් තමයි අපි මේ ගාන හදන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මම ඒක වයිට් බෝඩ් එකේ හදන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා මම ඒක කොපි කරගන්නම්. මුලින් මම ඒක කොපි කරගන්නම්. චුට්ටක් ඉන්න දුවල පුතාලා. අපි ඒ ගාන හැදුවොත් එහෙම එතකොට අපි ඒ ගාන කොහොමද හදන්නේ කියලා බැලුවොත් එහෙම එතකොට අපි මේ මඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 60 කියන එක ගන්න කොතරම් මුදලක් වියදම් වුණාද කියන එක අපි ඊළඟට බලන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී අපි ඒක බැලුවොත් එහෙම මඤ්ඤොක්කා චුට්ටක් ඉන්න මඤ්ඤොක්ක කියන එක ලියන්න චුට්ටක් ඉන්න. දුර පුතාලා හරියට ලියා ගන්න එක සමහරලාට වැරදි ඇති මඤ්ඤොක්ක කියන ලියන එක. මඤ්ඤොක්ක කියලා ලිව්වා. දුල පුතාලා හරියට ලියා ගන්න. කොහේ හරි වැරදි තියෙන්න පුළුවන්. මඤ්ඤොක්ක සඳහා වියදම් වූ මුදල. මඤ්ඤොක්ක සඳහා වියදම් වුණු මුදල. එතකොට අපි මඤ්ඤොක්ක සඳහා වියදම් වුණු මුදල අපි ගණනය කරන්න බලාපොරොත්තු වෙන. එතකොට මඤ්ඤොක්ක සඳහා වියදම් වුණු මුදල අපිට 1 කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50ක් වියදම් වුණ රුපියල්. එතකොට මඤ්ඤොක්ක කිලෝග්‍රෑම් අපි 60ක් එතකොට අරගෙන තියෙනවා. එහෙනම් මේ සඳහා වියදම් වුණු මුදල කියන එක වියදම් වුණු මුදල කියන එක අපි බැලුවොත් එම රුපියල් මේ වගේ සුළු කිරීමක් කොහොමද කරන්නේ කියන එකත් දුවලා පුතාලා මතක තියාගන්න. බින්දු කියන එක අමතක කරලා දාන්න. බින්දු කියන එක අමතක කරලා 6 වැඩි කිරීම 5 6 වරක් 5 කීයද 30යි. 6 වැඩි කිරීම 5 කියන එක 6 වරක් 5 30යි. ඊට පස්සේ පිටිපස්සට බින්දු දාන 1යි 2යි. එතකොට මේ වගේ දේවල් වෙනම කටුසටහන් වල සුළු කරන්න අවශ්‍ය නැහැ. මේකෙදී බින්දු කියන එක අමතක කරලා දාලා 6 වරක් 5 30යි. ඊට පස්සේ බින්දු 2 කියන එක පිටිපස්සට දාන්න. එතකොට රුපියල් 3000යි මඤ්ඤොක්ක සඳහා වියදම් වුණු මුදල. එතකොට අපි මඤ්ඤොක්ක වලින් මඤ්ඤොක්ක විකුණු මුදල කියලා අපි ලියමු. එතකොට මඤ්ඤොක්ක
විකුණු මුදල සමාන වෙනවා රුපියල් 70 ගානේ මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 20ක් විකුණලා තියෙනවා. ඒකට එකතු කරනවා එතකොට මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 20ක් විකුණලා තියෙනවා රුපියල් 70 ගානේ. ඒකට එකහුව කරනවා රුපියල් 60 ගානේ මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 15ක් විකුණලා තියෙනවා. ඒකට එකහුව වෙනවා රුපියල් 50 ගානේ මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 5ක් විකුණලා තියෙනවා. ඒකට එකතු වෙනවා රුපියල් 40 ගානේ මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 10ක් විකුණලා තියෙනවා. ඒකට එකතු වෙනවා බිංදුව ගානේ 10ක්. මේක බිංදුවයි එක ලිව්වේ නැතත් කමන්නේ. ඇත්තටම 10 වැඩි කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. එතකොට 20යි 15යි 35යි 5යි 40යි 50යි 60යි. එතකොට සේරම මාඤ්ඤොක්ක කිලෝග්‍රෑම් 60 මෙතන තියෙනවා. 10 වැඩි කිරීම බිංදුව කියලා කියන්නේ බිංදුව හින්දා ඒක ලිව්වේ නැතත් කමන්නේ. අපි මේක සුළු කරොත් එතකොට අපි පියවර දෙකකින් සුළු කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් අවස්ථාවේදී අපි කිව්වා වගේ මේක අපි ලියන්නේ එතකොට 4 කියන්නේ 14යි පිටිපස්සට බිංදු දෙකක් දානවා. එකතු කරනවා. එතකොට අපි මේ අවස්ථාවේ බිංදුව අමතක කරනවා. 15 සරක් 6 කියලා කියන්නේ රුපියල් 90යි. 15 සරක් 6 කියලා කියන්නේ දූල පුතාලා එක දාන්න නැත්නම් 6 වරක් 5 30න් බිංදුව 3ක් විතරුයි. 6යි 3යි 9යි. එතකොට අපි අමතක කරපු බිංදුව මෙතනට දැම්ම 900. ඊළඟට මේක සුළු කරොත් එහෙම 5 සරක් 5 කියන්නේ 25යි පිටිපස්සට බිංදුවයි එකතු කිරීම. මේ අවස්ථාවේදී එතකොට මේක අපි බැලුවොත් එහෙම 40 වැඩි කිරීම 10 කියන්නේ එතකොට අපිට එහෙම කියන්න පුළුවන් රුපියල් 400යි. එතකොට මේ ටික එක්කව කරොත් එහෙම මේ ටික අපි එක්කව කරොත් එහෙම පිටිපස්සේ සේරම බිංදු තියෙන බිංදුවයි මෙතන බිංදුවයි මෙතන 5යි බිංදුවයි බිංදුවයි එහෙනම් 5 එන්නේ 4යි 2යි 6යි 6යි 9යි 15යි 15යි 4යි 19යි. දොරාපහු බැලුවොත් එම 4යි 2යි 6යි 6යි 9යි 15යි 15යි 4යි 19යි 9 එකක් ඉතුරුයි. එතකොට 1යි 1යි 2යි රුපියල් 2950ක් වෙනවා. එතකොට ඒකේ ගාන. එතකොට මේ අවස්ථාවේදී ලැබපු මුදලද වැඩි වියදම් වුණු මුදලද වැඩි කියන එක දූල පුතාලට හොඳින් පැහැදිලිව පේනවා. එම නිසා එහෙම නැත්නම් දූල පුතාල ලියන්න පුළුවන් වියදම් වූ මුදල විශාලයි විකුණුම් මිල හරි මුදල හරි නිසා අලාභයක් සිදු වී ඇත කියලා කියන්න පුළුවන්. මෙම ගනුදෙනුවෙන් අලාභයක් සිදු වී ඇත. එතකොට වියදම් උණු මුදල විශාල වෙනවා විකුණුම් මිලට වඩා. ඒක නිසා මේ ගනුදෙනුවෙන් අලාභයක් සිදු වෙලා තියෙන්නේ. ඒ අලාභය අපි ගණනය කරොත් එතකොට එම අලාභය සමානයි වියදම් වූ මුදල අඩු කිරීම විකුණුම් මිල. එතකොට වියදම් වූ මුදල එතකොට රුපියල් 3000යි
ඒකෙන් අඩු කරනවා රුපියල් 2950ක්. එතකොට අපිට අලාභය එතකොට අපිට ලැබෙනවා රුපියල් කීයද 50යි. මේ සුළු කිරීම කියන එක දූල පුතාලා සුළු කිරීම කියන එක ඉක්මනට නිවැරදිව කරන්න පුළුවන් වෙන්න ඕන සුළු කිරීම කියන එක. ඒක කෙටි ක්‍රම කියන එක දූල පුතාලා අනිවාර්යයෙන්ම සුළු කිරීම වල කෙටි ක්‍රම කියන එක දැනගන්න ඕන ගණන් හදනකොට ඉස්සරහට. මේ කොටස ලියා ගන්න දූල පුතාලා ලියාගෙන ඉවරලා කියන්න. මේ අවස්ථාවේදී ඕනනම් දූල පුතාලට මේක කොටස් වශයෙන් මේ කොටස් ලියන්න පුළුවන් රුපියල් 70 ගානේ කිලෝග්‍රෑම් 20ක් විකිණීමෙන් ලැබුණු මුදල කියලා ලියලා ඒක එක්කව කරලා ඊට පස්සේ රුපියල් 60 ගානේ කිලෝග්‍රෑම් 15ක් වික්කහම ලැබෙන මුදල කියලා එහෙම වෙන් කරලා හදන්න පුළුවන්. නමුත් ඕනට වැඩිය වෙන් කර ඉන්නකොට ඒක ගානට යන වෙලාව කියන එක වැඩි වෙනවා. ඒක නිසා දූල පුතාලා පුළුවන් තරම් ඒ ගාන කියන එක කොහොමද හදන්නේ කියන එක හොඳට තීරණ කල්පනා කරලා බලන්න. විභාගිකදී එක එහෙම පොඩියට හදන්න ගියොත් එහෙම ඒකට විශාල වෙලාවක් යනවා. නමුත් ඒක අපි ඉක්මනට හදන්න ගිහිල්ලා වරද්ද ගන්න එකත් වැරදි. ඒක නිසා දූල පුතාලා හොඳ ක්‍රමය මුලදී හදලා පස්සේ ස්පීඩ් එක වැඩි කරගත්තත් කමන්නේ. ලියලා ඉවර වෙලා දූල පුතාලා කියන්න. හැමෝම ලියලා ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ ලාභ අලාභ කියන කොටස ඇත්තටම මේ ප්‍රතිශත කියන මේ කොටස ඇත්තටම උපරිම ලකුණු ගන්න පුළුවන් කොටසක් ඇත්තටම දූල පුතාලා එදිනදා ජීවිතයේදී දකින්න කොටසක්. ඒක නිසා මේ වගේ දේවල් හරියට ඒ වරදින් නැතුව හදන්න පුළුවන් වෙන තත්ත්වයට දූල පුතාලා පත් වෙන එක ඉතාම වැදගත් වෙනවා. දූල පුතාලා හැමෝම ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පොතේ ගාන හදලා තියෙන විදිය පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මෙතන මේ දූල පුතාලට දකින්න පුළුවන් මේ එක කොටස් වෙන් කරලා හදලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයට හැදුවත් කමක් නැහැ. නමුත් ඕනට වැඩිය ඒකට වෙලාව ගත්තොත් එහෙම අපිට අනිත් ගණන් හදන්න බැරි වෙනවා. ඒක නිසා හොඳ විදියක් ඒක හරියට හදන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මේ අභ්‍යාස 4 කියන අභ්‍යාසය කරන්න කරලා WhatsApp එකට දාන්න දූල පුතාලා. එතකොට ඒකේ මම තාම බලලා දුන්නේ නැති කොටසුත් තියෙනවා. මම ඒක මේ සතිය විතර කොහොම හරි බලලා දෙන්න බලන්නම්. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි ඊළඟට කතා කරන්නේ ලාභ අලාභ ප්‍රතිශත කියන ලාභ අලාභ ප්‍රතිශත ගැන තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලාභ අලාභ කියන එක අපි කලින් අවස්ථාවේදී අපි ලාභ අලාභ කියන එක ගැන බැලුවා. ඒක ප්‍රතිශතයක් කියන එකට ඇයි ප්‍රතිශතයක් ගැන කතා කරන්න කියන එක වැදගත් වෙනවා. මොකද
අපි ලාභයක් අලාභයක් ගැන කිව්වොත් එහෙම රුපියල් 100ක ලාභයක් ලැබුණා, රුපියල් 200ක ලාභයක් ලැබුණා, රුපියල් 1000ක ලාභයක් ලැබුණා එහෙම කිව්වයි කියලා ඒක එතකොට අපිට ඒකෙන් කොච්චර ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ඒක ඒ කියන්නේ තව අපි හිතුවොත් එහෙම කවුරු හරි රුපියල් 100ක ලාභයක් ලැබුණා කිව්වා, තව කවුරු හරි රුපියල් 1000ක ලාභයක් ලැබුවා කිව්වත් එහෙම එතකොට ඒ ගාණ කියන එක අපිට ලාභේ වැඩි කියලා තේරෙනවා. නමුත් ඒකට අපි යොදවපු මුදලට සාපේක්ෂව කොච්චර මුදලක් ලාභ ලැබුවද කියන එක ඊටාම වැදගත් වෙනවා. එතකොට අපි ලබපු මුළු ලාභෙට වැඩිය අපි සුළු මුදලක් යොදලා වැඩි ලාභයක් ලබුවොත් එහෙම ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ කොටස ඒක නිසා තමයි අපි මේ ප්‍රතිශතයක් විදියට ලාභය ප්‍රකාශ කරන්නේ. එතකොට අපිට කවුරු හරි ලාභ ගැන කිව්වොත් එහෙම ප්‍රතිශතයක් විදියට කිව්වොත් එහෙම කවුද එතකොට වැඩිපුර ඒ කියන්නේ ලාභ ලබන්නේ කියන එක. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදියට වැඩි රුපියල් 100ක් යෙදුවොත් වැඩිපුර ලාභ ලබන්නේ කවුද කියලා අපිට ඒකෙන් බලන්න පුළුවන්. ඒක නිසා මුදලක් විදියට අපිට ලාභය කියන එකෙන් එතකොට වැඩිපුර මුදල් යෙදුවොත් එහෙම වැඩිපුර ලාභය ලැබෙනවා. එහෙම නැත්නම් අලාභය වුණත් එහෙමයි. නමුත් ඒකෙන් අපිට ඒ ලැබුණු ලාභය කියන එකෙන් එතකොට ඒ ලැබුණු ලාභය කියන එක යම් කිසි මුදලකට රුපියල් 100කට සාපේක්ෂව දක්වන්න පුළුවන් නම් එතකොට අපිට ඒකෙන් පුළුවන් ඒ ලාභය කියන එක අපි හිතුවොත් එහෙම මේ අවුරුද්දේ කොච්චර ලාභයක් තියනවද, ලබන අවුරුද්දේ කොච්චර ලාභයක් තියනවද කියන එක ඒ ලාභය කියන එක දැක්කයි කියලා අපිට ඒකෙන් යම් කිසි අදහසක් ගන්න අපහසුයි. ලාභයක් තියෙනවා විතරයි පුළුවන්. නමුත් එතකොට ඒක රුපියල් 100කට මේ අවුරුද්දේ කොච්චර ලාභ ලැබුවද කම්පැනියක් එහෙම ඊළඟ අවුරුද්දේ කොච්චර ලාභයක් ලැබුවද කියලා එහෙම දැක්කුවොත් එහෙම හැම අවුරුද්දෙම ලාභය වැඩි වෙලා තියෙනවද, ලාභය එන්න අඩු වෙවි යනවද කියන එක අපිට හොඳින් බලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ප්‍රතිශතය කියලා කියන්නේ ඒ 100කට කොච්චරද කියලා දක්වන එක. එතකොට ඒක ගැන අපි ඊළඟ කොටසේදී ඒක බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දූල පුතාලා ගොඩක් වෙලාවට ඒ ව්‍යාපාරවලදී යොදපු ඒ මුදලට සාපේක්ෂව ඒක රුපියල් 100කට කීයක ලාභයක් කියන එක ඉතාම වැදගත් වෙනවා. ඇත්තටම ඒ කම්පැනිය ඉස්සරහට යනවද, එන්න අනාගතයේ පාඩු ලබන්න පුළුවන්ද කියන එක හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් අපි මේක බැලුවොත් එහෙම එතකොට ලාභ අලාභ ප්‍රතිශත කියලා දක්වලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම රමේෂ් හා සුරේෂ් වෙළෙන්දෝ දෙදෙනෙකි. රමේෂ් ඇඳුම් වෙළෙන්ද සැරක් පවත්වාගෙන යන අතර ඔහු රුපියල් 800ට මිලදීගත් කලිසමක් රුපියල් 900ට විකුණයි. එතකොට මේ අවස්ථාවේදී රුපියල් 800කට අරගෙන තියෙන්නේ රුපියල් 900කට විකුණලා. ඒ කියන්නේ රුපියල් 100ක ලාභයක් තියාගෙන තියෙනවා. ඊළඟ එක බැලුවොත් එහෙම සුරේෂ් විදුලි උපකරණ වෙළඳසලක් පවත්වාගෙන යන අතර ඔහු රුපියල් 2500කට මිලදගත් විදුලි කේතලයක් රුපියල් 2600කට විකුණයි. එතකොට මේ අවස්ථාවේදී ඔහුටත් රුපියල් 100ක ලාභයක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ ලාභය විදියට බැලුවොත් එහෙම දෙන්නගේම ලාභ ප්‍රමාණය එකම සමානයි. නමුත් එතකොට මේ අවස්ථාවේදී දෙන්නම වියදම් කරලා තියෙන මුදල සමානද කියලා බැලුවොත් එහෙම දෙන්න වියදම් කරපු මුදල සමාන වෙන්නේ නැහැ. එකම ලාභයක් ලබලා තියෙන්නේ මේ අවස්ථාවේදී රමේෂ් කියන මේ ඇඳුම් වෙළඳසල් හිමියා රුපියල් 800ක් වියදම් කළා තමයි රුපියල් 100ක් ලාභ ලබන්නේ. ඒ වගේම මේ සුරේෂ් කියන විදුලි උපකරණ වෙළඳසල් හිමියා
රුපියල් 250ක් වියදම් කළා තමයි රුපියල් 100ක් ලාභ ලබන්නේ. එතකොට මේ පුජ්‍යලය දෙන්නගේ බැලුවොත් එහෙම කවුද ලාභය වැඩි කියලා එක අපි කවුද ලාභ වැඩිවෙන් ලබන්නේ කියන එක බලන්න පුළුවන්. එතකොට මේ රුපියල් 250ක් එතකොට රුපියල් 2500ක් වියදම් කළා රුපියල් 100ක් ලාභ ලැබපු පුජ්‍යලයාද රුපියල් 2500ක් වියදම් කළා රුපියල් 100ක් ලාභ ලැබපු පුජ්‍යලයාද රුපියල් 800ක් වියදම් කළා රුපියල් 100ක් ලාභ ලැබපු පුජ්‍යලයාද වැඩි ලාභයක් ලබන්නේ කියලා අපිට එකපාරට පේන්නේ නැහැ ඇත්තටම මේකේ. ඒ කියන්නේ වැඩියෙන් ලාභ ලබන පුජ්‍යලයා කවුද කියලා පේනවා. නමුත් ඒක කොච්චර ප්‍රමාණයක් ප්‍රමාණාත්මකව අපිට මේකෙන් දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි මේ ප්‍රතිශත කියන එක භාවිතා කරන්නේ. අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට මෙහිදී රමේෂ් හා සුරේෂ් විසින් විකුණනු ලබන ද්‍රව්‍ය එකිනෙකට වෙනස් වන අතර ඒවා ඒ ගත් මිල හා විකුණු මිලද සමාන නොවන බව පේනවා. එහෙත් මෙම වෙළඳුන් දෙදෙනාම ඉහත භාණ්ඩ වලින් එක බැගින් විකිණීමෙන් ලබන ලාභ මුදල් සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී වෙනස් භාණ්ඩ ගත්තු මුලත් මුදලත් වෙනස් නමුත් ලාභය එක උණයි කියලා. එතකොට ඒකෙදී ලාභය විතරක් එකයි. නමුත් ඒ යොදන මුදලට සාපේක්ෂව ලබන ලාභය කියන එක වෙනස් වෙනවා. ඒක ගැන මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට රමේෂ් කියන වෙලෙන්දා කලිසමක් විකිණීමෙන් ලැබුණු ලාභය කියන එක එතකොට ඒකෙදි විකුණු මිල කියන එකෙන් අඩු කරනවා. ගත්තු මිල එතකොට රුපියල් 100ක් වෙනවා ලාභය. සුරේෂ් කියන මේ විදුලි භාණ්ඩ වෙලෙන්දා විදුලි කේතලයක් විකුණීමෙන් ලැබපු ලාභය එතකොට රුපියල් 2600න් රුපියල් 2500ක් අඩු කරාම රුපියල් 100ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දෙදෙනාම භාවිතා කළ ඒ කියන්නේ යොදපු මුදලට සාපේක්ෂව බැලුවොත් එහෙම එතකොට යොදපු මුදලට සාපේක්ෂව එතකොට යොදපු මුදලට සාපේක්ෂව වැඩිපුර ලාභ ලබන්නේ කවුද කියන එක අපි මේ අවස්ථාවේදී මේ කතා කරන්න හදන්නේ. අපි මෙතනට වෙනකන් කතා කරා චුට්ටක් ඉන්න දුල පුතාලා. එතකොට දුල පුතාලා ෂෝට් නෝට් එකේ මේක එකපාරක් ලියා ගන්න එක හොඳ වෙයි. අපි මේක දූල පුතාලා ලියා ගන්න එක හොඳ වෙයි ෂෝට් නෝට් එකේ. වෙළඳාමෙන් ලැබූ චුට්ටක් ඉන්න වෙළඳාමෙන් ලැබුවේ ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කිරීම කියලා ලියා ගන්න දූල පුතාලා. වෙළඳාමෙන් ලැබුවේ ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කිරීම කියලා ලියන්න. කියලා ලියලා එතකොට ලියන්න වැය වූ වියදම් වූ එහෙම නැත්නම් වියදම් වූ මුළු මුදල එක කියලා දාන්න. වියදම් වූ මුළු මුදල සෙවීම දෙක විකිණීමෙන් ලද මුළු මුදල සෙවීම. විකිණීමෙන් ලද මුළු මුදල සෙවීම.
එතකොට විකිණීමෙන් ලද මුළු මුදල සෙවීම එතකොට මේ අවස්ථාවේදී එතකොට වියදම් උණු මුළු මුදල සෙවීම විකිණීමෙන් ලද මුළු මුදල සෙවීම ඊට පස්සේ ලියන්න වියදම් වූ විකිණීමෙන් ලද මුළු මුදල වියදම් වූ මුළු මුදල සෙවීම ඊට පස්සේ විකිණීමෙන් ලද මුළු මුදල සෙවීම වියදම් වූ මුළු මුදල විශාලයි විකිණීමෙන් ලද මේ අවස්ථාවේ එතකොට වියදම් වූ මුළු මුදල විශාලයි විකිණීමෙන් ලද මුදල නම් අලාභයකි. අලාභය සමානයි දුර පුතාලට පේනවද මම මේක අස්සේ ලිව්වට පේනවද පේන්නේ නැත්නම් මම වයිට් බෝඩ් එකේ ලියන්නම් කියන්න වයිට් බෝඩ් එකේ ලියන්නම් එහෙම වුණොත් එතකොට මේ අවස්ථාවේදී එතකොට අලාභය සමාන වෙනවා විකුණුම් මිල අඩු කිරීම විකුණුම් මිල අඩු කිරීම විකුණුම් මිල නෙවෙයි සුට්ටක් ඉන්න වියදම් වූ මුදල අඩු කිරීම විකුණුම් මිල මම මේක වයිට් බෝඩ් එකේ ලියන්න ඒක හොඳ වෙයි සුට්ටක් ඉන්න දුලු පුතාලා අපි එතකොට ලිව්වේ වෙළඳාමෙන් සිදු වුණේ ලාභයක්ද අලාභයක්ද කියලා නිර්ණය කිරීම කියලා ලියාගත්තේ එතකොට වෙළඳාමෙන් සිදු වූයේ ලාභයක් අලාභයක්ද යන්න නිර්ණය කිරීම එතකොට අපි මුලින්ම වියදම් වූ මුළු මුදල සෙවීම මුලින්ම අපි වියදම් වුණු මුළු මුදල සොයනවා දෙවෙනුව වියදම් වුණු මුළු මුදල සොයනවා මුලින්ම අපි විකිණීමෙන් ලද මුළු මුදල එතකොට වියදම් වුණු මුළු මුදල හෙව්වා විකිණීමෙන් ලද මුළු මුදල හෙව්වා එතකොට ඕන්නම් දුල පුතාලට එක විශාලයි දෙක කියලා මෙහෙම ලියන්නත් පුළුවන් නම් අලාභයකි එතකොට එක විශාලයි දෙක නම් ඒ කියන්නේ වියදම් වූ මුළු මුදල විශාලයි විකිණීමෙන් ලද මුළු මුදල නම් එතකොට අලාභයක් එම නිසා අලාභය සමානයි එක අඩු කිරීම දෙක කියලා ලියන්න පුළුවන් ඕනනම්
මේක දූල පුතාලා වචනෙන් ලියන්න ඕන. ඒ අවස්ථාවේදී වියදම් මුළු මුදල අඩු කිරීම විකිණීමෙන් ලද මුළු මුදල කියලා එහෙම ලියාගත්ත එක හොඳ වේ සමහරලාට. ඊළඟට අපි ලියාගන්නේ දෙක විශාලයි එක නම් ලාභයකි. එම නිසා ලාභය සමානයි දෙක අඩු කිරීම එක. මේක ලියාගෙන ඉවරුනහම කියන්න අපි කලින් අන්තිමට කතා කරපු තැනට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියාගෙන ඉවරුනහම කියන්න දූල පුතාලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තවම ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. තවම ඉන්න ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරේ ලාභ අලාභ ප්‍රතිශතය කියන කොටස කතා කරේ. එතකොට අපි මෙතන ලාභය සෙවීන ආකාරය ගැන කතා කරේ. ලාභය හොයපු ආකාරය ගැන. මේ අවස්ථාවේදී රමේෂ් කියන ඒ ඇඳුම් වෙළෙන්දා එතකොට රුපියල් 90කට රුපියල් 900කට විකුණලා තියෙන්නේ 800කට ගත්ත දේ. ඒක නිසා රුපියල් 100ක ලාභයක් තියෙනවා. සුරේෂ් කියන විදුලි බණ්ඩු වෙළෙන්ද එතකොට රුපියල් 2600කට විකුණලා තියෙන්නේ රුපියල් 2500කට ගත්ත දේ. ඒක නිසා රුපියල් 100ක ලාභයක් තියෙයි කියලා අපි කතා කරා. අපි මෙතන ඉඳන් ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ලාභ තියෙනවා දෙන්නම එකම සමානව. නමුත් ඒ එක පුජ්‍යලයක් එතකොට ඒ යොදපු මුදලට සාපේක්ෂව කොච්චර ලාභයක් ලැබෙනවද කියන එක වැදගත් වෙනවා. ඒක නිසා වැඩි මුදලක් යොදලා අඩු ලාභයක් ලබනොත්ද අඩු මුදලක් යොදලා වැඩි ලාභයක් ලබනවද කියන එක අනුව ඒ කියන්නේ ඒ ව්‍යාපාරය අනාගතයේ කොහොම වර්ධනය වෙනවද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ලාභය එන්න වැඩි වෙගෙන යනවා නම් එතකොට අනාගතයේදී ඒක ලොකු ව්‍යාපාරයක් වෙනවා කියලා කවුරු හරි හිතුනොත් එහෙම එතකොට මේ මිනිස්සු එකේ කොටස් ගැනීමක් සිද්ධ කරනවා. කොටස් වෙළඳපොළ කියලා කියන්නේ ඒක ඇත්තටම. එතකොට කොටස් අරගෙන එතකොට ඒක කාලයත් එක්ක ඒ කොටස් කියන එක කොටසක වටිනකම කියන එක වැඩි වෙන්න පුළුවන්. ඒ අනාගතයේදී ඒක එන්න දියුණුනොත් ඒ වගේම අනාගතයේක එන්න පාඩු ලැබුවොත් එහෙම කොටසක වටිනකම අඩු වෙනවා. එතකොට අපි වියදම් කරපු මුදලට වඩා ලැබෙන ගාණ අඩුයි. ඒක කොටසක වටිනකම වැඩි වුණොත් එහෙම වියදම් කරපු මුදලට වඩා කීප ගුණයකින් අපිට ලාභ ලබන්න පුළුවන්. අපි ඒක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා.
දුල පුතාලා කලින් එකතු වුණු කොටස් අභ්‍යාස ටික හදලා ඉවරන අපි අදට මෙතනින් පාඩම නතර කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට සුබ රාත්‍රියක්.